දරුවනේ අපි දැන් සාකච්ඡා කරමු යන්නේ උසස් පෙළ ගිණුම්කරණයේ විෂය නිර්දේශයේ 14 වන පාඩමේ 3 වන පරිච්ඡේදය ඒ තමයි ද්‍රව්‍ය පාලනය. ද්‍රව්‍ය පිරිවැය පාලනය යටතේ අපි ඊට අදාළ පාලන පිළිවෙත් පාලන අවස්ථා තුනක් තියෙනවා කියලා අපි හඳුනාගත්තා. ද්‍රව්‍ය මිලට ගැනුම් පාලනය, ද්‍රව්‍ය ගබඩා පාලනය සහ ද්‍රව්‍ය නිකුත් පාලනය. මේ අවස්ථා තුنين පළවෙනි සහ දෙවෙනි අවස්ථා මේ වන විටත් අපි අධ්‍යයනය කරලා තිබෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ද්‍රව්‍ය පිරිවැය පාලනයේ තුන්වෙනි අවස්ථාව ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනය. ළම දැන් ගබඩාවකට ලැබෙන ද්‍රව්‍ය ගබඩා විසින් ද්‍රව්‍ය අවශ්‍යතාවයන්ට අනුකූලව අදාළ අංශ වෙත නිකුත් කිරීමක් කළ යුතුයි. ප්‍රධාන වශයෙන්ම ගබඩාව ද්‍රව්‍ය නිකුත් කිරීම කරන්නේ නිෂ්පාදන අංශවලට. ඒ වගේම සේවා සපයන අංශවලට. ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශවලට තමයි ගබඩාව ද්‍රව්‍ය නිකුත් කිරීම කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ද්‍රව්‍ය අවශ්‍ය කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක් නම් කම්මලට. කම්මලට ද්‍රව්‍ය අදාළ අවශ්‍ය කරන ද්‍රව්‍ය නිකුත් කිරීම කරන්නට ඕනේ. ඒ වගේම සේවා සපයන ආයතනයක් නම් සේවා අංශවලට. ඒ වගේම අනිකුත් කාර්යාල කටයුතු වලටත් අදාළ ද්‍රව්‍ය නිකුත් කිරීම කරන්නට ඕනේ. මෙතනදී ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම අදාළ කරගන්නා ලියවිලි වන්නේ එකක් තමයි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. ගබඩාව හැම වෙලාවෙම ද්‍රව්‍ය නිකුත් කිරීමක් කරන්නට ඕනේ තමන්ගෙන් ද්‍රව්‍ය ඉල්ලා තිබෙන තමන්ගෙන් ද්‍රව්‍ය ඉල්ලීමේදී භාවිතා කරන ද්‍රව්‍ය අධ්‍යාචනා පත් වලට අනුකූලව. ඒ ද්‍රව්‍ය අධ්‍යාචනා පත ගැන අපි කලින් සඳහන් කළා, කලින් ඒකකයේ තුලින් අපි අධ්‍යයනය කළා. ඒ ද්‍රව්‍ය අධ්‍යාචනා පත් තුළ සඳහන් වෙනවා ඒ ද්‍රව්‍ය අවශ්‍ය කරන අංශය කවුරුන්ද, ඒගොල්ලන්ට අවශ්‍ය කරන ද්‍රව්‍ය වර්ගය මොකක්ද, ඒවයි සංකේත අංකය, ද්‍රව්‍ය අවශ්‍යතාවය කොපමණද, සියල්ල තිබෙනවා. ඒ ද්‍රව්‍ය අධ්‍යාචනා පත් වලට අනුකූලව තමයි ගබඩාව ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කරන්නට ඕනේ. ඒතර ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර කියලා කියන්නේ ගබඩාවක ද්‍රව්‍ය නිකුත් කිරීමෙන් තහවුරු කිරීම කරන ප්‍රධාන ලියවිල්ලක්. ඊට අමතරව සමහරක් අවස්ථාවල ගබඩාවට ද්‍රව්‍ය ආපසු හරවා යවන්න සිදු වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය හරවා එවීම සිදු වෙන්නත් පුළුවන්. දැන් ලබාගත් භාණ්ඩ කිසියම් හේතුවක් නිසා ආපසු හරවා යැවීමක් කරනවා නම් ද්‍රව්‍ය හරවා යවුම් පත කියලා ලියවිල්ලක් අපි භාවිතා කරනවා. ඒ වගේම Taman නිකුත් කළ භාණ්ඩ ද්‍රව්‍ය අදාළ අංශ විසින් හරවා එවීමක් සිදු කළා නම් ද්‍රව්‍ය හරවා එවුම් පත කියලා ලියවිල්ලක් භාවිතා කරනවා. අපි තුමු කම්මලට නිකුත් කළ භාණ්ඩ හරවා එවලා තිනවා අපව. ආදි වශයෙන්. ඒ වගේම සමහරක් වෙලාවට ගබඩාවෙන් කීක අංශවල ද්‍රව්‍ය මාරු කිරීම කරන්නත් පුළුවන්. එමො ද්‍රව්‍ය මාරු කිරීම පත කියලා මේ විදිහට ද්‍රව්‍ය නිකුත් කිරීමේදී භාවිතා කරන ලියවිලි කිහිපයක් එනවා. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය, ද්‍රව්‍ය ආපසු යවුම් පත්‍රය, ද්‍රව්‍ය ආපසු යවුම් පත්‍රය, ද්‍රව්‍ය මාරු කිරීම පත්‍රය ආදී වශයෙන්. මෙතෙන්දී වැදගත් වන විශේෂම කාරණය තමයි ද්‍රව්‍ය නිකුත් කිරීමේදී යොදා ගන්නා මිල කිරීම. ගබඩාව ද්‍රව්‍ය නිකුත් කරන හැම අවස්ථාවකදීම කවර අංශයකට ද්‍රව්‍ය නිකුත් කිරීම කළත් හැම විටම නිකුත් කරන ද්‍රව්‍ය වල පිරිවැය වටිනාකම සඳහන් කරන්නටම ඕනේ. කම්මලට ද්‍රව්‍ය නිකුත් කිරීම කළත්, සේවා අංශයකට ද්‍රව්‍ය නිකුත් කිරීම කළත්, වෙනත් අංශයකට ද්‍රව්‍ය නිකුත් කිරීම කළත් හැම වෙලාවෙම මේ නිකුත් කරන ද්‍රව්‍ය වල පිරිවැය සඳහන් කරන්නට ඕනේ. දැන් මෙතෙන්දී ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒවයි පිරිවැය මිල ලකුණු කිරීම සඳහා යොදාගත හැකි පිරිවැය සූත්‍ර කිහිපයක් තිබෙනවා. ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රම කියලා අපි ඒවා නම් කරනවා. මෙතෙන්දී මේ ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රම ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2ට අනුව නම් ප්‍රධාන නිර්දේශිත ක්‍රම දෙකක් තිබෙනවා. ද්‍රව්‍ය නිකුත් කිරීමේදී යොදාගත හැකි මිල ක්‍රම වශයෙන්. එකක් අපි නම් කරනවා ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය, නැත්නම් පෙර පිවිසි පෙර පිට ක්‍රමය. FIFO ක්‍රමය කියලා අපි කියනවා. first in first out කියන එක. FIFO මිල ක්‍රමය. තව එකක් ප්‍රමිතාංක 2 විසින් නිර්දේශ කර තිබෙනවා තව ක්‍රමයක්. ඒ තමයි බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය. දැන් බරත වූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය නැත්නම් අපි කියනවා WAC ක්‍රමය කියලා. weighted average cost කියන එක. මේ ක්‍රම දෙක තමයි ද්‍රව්‍ය මිල කිරීම සඳහා යොදාගත හැකි පිරිවැය සූත්‍ර දෙක වශයෙන් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 තොග සම්බන්ධ ප්‍රමිතිය තුල නිර්දේශ කර තිබෙන්නේ. ඒ වගේම මතක තියාගන්නට ඕනේ මෙතෙන්දී නිරවුල්ව ද්‍රව්‍ය ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රමයි ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රමයි කියන්නේ දෙකක්. අපි මේ සඳහන් කළේ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒවයි පිරිවැය ලකුණු කරන මිල ක්‍රම. නමුත් ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රමත් තිබෙනවා. ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රම තුලත් තිබෙනවා FIFO ක්‍රමය කියලා එකක්.
පළමුව ලැබුණු තොගේ පළමුව නිකුත් කරනවා. FIFO ක්‍රමය. තව තියෙනවා LIFO ක්‍රමය කියලා. අවසාන ලැබුණු තොගේ පළමුව නිකුත් කරනවා. නමුත් මෙතන FIFO ක්‍රමය කියලා කියන්නේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රමය. අරකම තමයි පළමුව ලැබුණු තොගේ මිල පළමුවෙන් යොදා ගන්නවා. නිකුත් කිරීමේදී යොදා ගන්නවා කියන එක. හරි. මෙතෙන්දී විශේෂයෙන්ම කියව යුතු කාරණය තමයි අපි මේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රම පිළිබඳව විෂය නිර්දේශයේ 11 වන පාඩමේ 4 වන කොටසේ 4 වන පරිච්ඡේදය තුල දීර්ඝ වශයෙන් කතා කරලා තිබෙනවා. ඔබට පුළුවන් මේ පාඩම එකකට ගිහලා 11 වන පාඩම තොග ප්‍රමිතිය ඒකේ 4 වන පාඩමේ යටතේ මේ ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රම ගැන FIFO ක්‍රමය ගැන බරතබෝ සාමාන්‍ය පිරිවැය ක්‍රමය ගැන ගබඩා ලෙජර් පිළිවෙල කරන ආකාරය අපි දීර්ඝ වශයෙන් අධ්‍යයනය කළා. එනිසා නැවත දීර්ඝ අධ්‍යයන කිරීමක් මෙතෙන්දී බලාපොරොත්තු අපි සිදු කරන්නේ නැහැ. මේ පාඩම් මේකකය මූල්‍ය ගිණුම් කරන්නේ යටතේ අපි අධ්‍යයනය කරලා තියෙන නිසා. නමුත් කිරි මතක් කර ගැනීමක් කරන්න පුළුවන්. උතර මතක තියාගන්න ඕනේ ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීම මනා පාලනයක් සහිතව කරනවා නම් ඒ සඳහා අදාළ ලියකියවිලි කලින් සඳහන් කළ ලියවිලි භාවිතා කරන්න ඕනි. ඒ වගේම ද්‍රව්‍ය නිකුත් කරනකොට මිල කිරීමක් පිරිවැය ලකුණු කිරීමක් කළ යුතුමයි. පිරිවැය ලකුණු කිරීම සඳහා අනිවාර්යයෙන්ම FIFO මිල ක්‍රමය හෝ බරතබූ මිල ක්‍රමය යොදා ගැනීමක් කරන්නට ඕනි. ඒ වගේම ව්‍යාපාරයක් ගබඩාවෙන් ද්‍රව්‍ය ලැබීම හා නිකුත් කිරීම සම්බන්ධව වෙනම ලේඛන පවත්වා ගැනීම කරනවා. ගබඩා පාලනයේදී ඒක අත්‍යවශ්‍යම අපි ඉගෙන ගත්තා. එකක් රාක්කපත්‍රය පිළිබඳව අනෙක ගබඩා ලෙජරය පිළිබඳව. ගබඩා ලෙජරය ගබඩා පාලනයට වගේම නිකුත් පාලනයටත් වැදගත්. මොකද ඒක ලැබීම හා නිකුත් කිරීම දෙකම වාර්තා කරන නිසා ගබඩා ලෙජරයක් කියන්නේ මොකක්ද කියලා ඔබ හඳුනාගත්තා. ගබඩාවට ලැබුණු තොග හා නිකුත් කරන තොග ශේෂය ඒකක වටිනාකම් සහ මූල්‍ය වටිනාකම් කියන යන දෙආකාරයම අගයන් දක්වන සටහනක් වාර්තාවක් නේද? එතකොට ව්‍යාපාරයක් ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කරන හැම වෙලාවකම මේ ගබඩා ලෙජරය ගැන වාර්තා කරන්න ඕනේ අදාළ පිරිවැයත් එක්ක. ඒතර අපි ද්‍රව්‍ය නිකුත් පාලනයේදී විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ මිල ක්‍රම වලට අදාළව ගබඩා ලෙජරයේ සාධන ආකාරය සහ ඒ සම්බන්ධ ආශ්‍රිත ප්‍රශ්න. දැන් බලමු කීපයක් මුලින්ම අභ්‍යාසංක 23. දැන් ගබඩා ලෙජරයන් ගැන මම කිව්වා 11 වෙනි පාඩමේදී අපි කතා කළා. නමුත් යලි මතක් කර ගැනීමක් සඳහා එක අභ්‍යාසයක් අපි මේ ක්‍රම දෙකම අදලා බලමු. ඩයනා වෙළඳ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් මාසයේ ද්‍රව්‍ය ලැබීම් හා නිකුත් කිරීම පහතින් දැක්වේ. දිනයේ විස්තරයේ ප්‍රමාණය ඒකක මිල. 2020 මාර්තු 1 ආරම්භක තොග ඒකක 500 එකක් 40 බැගින් මාර්තු 2 ගැනුම් GR 10 700ක් තියෙන එකක 42 බැගින් මාර්තු 5 නිකුත් කිරීම MR අංක 20 යටතේ ඒකක 600ක් මාර්තු 10 ගැනුම් GR අංක 17 1264 බැගින් මාර්තු 15 GR නිකුත් කිරීම MR අංක 21 යටතේ 800ක් මාර්තු 21 නිකුත් කිරීම MR අංක 22 යටතේ 800ක් මාර්තු 25 ගැනුම් GR අංක 19 යටතේ 1000ක් මාර්තු 30 නිකුත් කිරීම MR අංක 23 යටතේ 800ක් මාර්තු 31 ආපසු එවුම් තිනවා ඒක RN කියලා නම් කරලා තියෙනවා රිටර්න් නොට් කියන එක යටතේ එකක 20ක් හැබැයි MR අංක 20 යටතේ නිකුත් කර ද්‍රව්‍ය තමයි මේ ආපසු එවලා තිබෙන්නේ. මෙන්න මේ විදිහට තොරතුරු දීලා ඔබෙන් අහනවා අවශ්‍ය වන්නේ පහත සඳහන් එක් ක්‍රමයන්ට අනුව ගබඩා ලෙජරයන් පිළිල කරන්න. පෙර ඇතුළු පෙරපෙට ක්‍රමය නොහොත් FIFO ක්‍රමයට ගබඩා ලෙජරය බරතබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමය නොහොත් WAC ක්‍රමයට ගබඩා ලෙජරය. මම කලින් කිව්වා ගබඩා ලෙජරයෙන් අපි අභ්‍යාස ගණනාවක් කළා 11 වෙනි පාඩමේදී. මේ නැවත මේ පාඩමේදී මතක් කර ගැනීමක් සඳහා අපි මේ අභ්‍යාසය මේ ක්‍රම දෙකටම හදමු. හොඳයි එහෙනම් අපි ඉස්සලාම් පළවෙනි ක්‍රමයට යමු. ඉස්සලාම් මේ විදිහට ගබඩා ලෙජරය රෝල් කරන්න ඕනේ. පිළිතුරු එක කියලා ගබඩා ලෙජරය FIFO කළුවත් ඇති. දිනේ තීරුව එනවා පොදුවේ ඊට අමතරව ලැබීම් නිකුත් කිරීම ශේෂය. ලැබීම් ඇති මේ GRN අංක තියෙන නිසා GRN අංකය GRN කියලා මත ඇති ප්‍රමාණය එකක මිල වටිනාකම තන්ත්‍ර බහන් ලැබීම් පත්‍රයේ GRN කියන බහන් ලැබීම් පත්‍රයේනේ අංකය ප්‍රමාණය එකක මිල වටිනාකම නිකුත් කිරීම ද්‍රව්‍ය අධ්‍යාචන පත් අංකයෙන් නොහොත් MRN අංකය ප්‍රමාණය එකක මිල වටිනාකම ශේෂය ප්‍රමාණය එකක මිල වටිනාකම මේ විදිහට අපි ගබඩා ලෙජරය මුලින්ම රෝල් කරගමු. ඊට පස්සේ අපිට පුළුවනි මේ තිබෙන තොරතුරු පදනම් කරගෙන මේ ගබඩා ලෙජරය තුළ වාර්තා කිරීම කරන්න. හොඳයි අපි බලමු එකින් එක වාර්තා කරන්න. මුලින්ම තියෙනවා 2020 මාර්තු 1 ආරම්භක තොග ඒකක 500ක් රුපියල් 40 ගන්න නේද? අපි ලම් දිනය 1 3 20 නේද? 2020 මාර්තු 1
ආරම්භක තොගය. ආරම්භක තොගය තිබ්බා එකක 500ක් රුපියල් 40 ගන්න නේද? ආරම්භක ශේෂ තීරු දාන ප්‍රමාණය 500යි ඒකකයක් 40යි. මේ ශේෂ තීරු ඒකකයක මිල වැදගත් වෙන්නේ වාර්තා කරන්න මේ ආරම්භක තොගය සඳහා පමණයි. ඊට පස්සේ එකක මිල තීරු අපි සැලකිලිට ගන්නේ නැහැ. ඒතර 500 වැඩි කිරීම 40. එතකොට උත්තරේ කීයද? 210යි. නේද? 500 වැඩි කිරීම 40. රුපියල් 210යි ආරම්භක තොගයේ වටිනාකම. ඊළඟට තිබෙනවා දිනේ මාර්තු 2 ගැනුම්. ඒ කියන්නේ ලැබීමක් GR අංක 10 යටතේ ඒකක 700ක් රුපියල් 42 යටතේ. දිනේ මාර්තු 2 නේද? GR අංකය දෙනවා කීයද? 10. ප්‍රමාණය 700ක් එකක් 42 ගානේ. නේද? 42 ගාන තමයි ලැබිලා තියෙන්නේ එකක 700ක්. ඒත් වටිනාකම් බලන්න කීයද කියලා? 42 වැඩි කිරීම 700 නේද? 42 වැඩි කිරීම 700. ඒතර බලන්න වටිනාකම වෙනවා කීයක්ද කියලා. අපි කලින් ඉගෙන ගත්ත නිසා දීර්ඝ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා. 29400 වටිනාකම. ශේෂය. ඔබ දන්න හැම ලැබීමකදීම ශේෂයට එකතු කරනවා. හැම නිකුත් කිරීමක ශේෂය අඩු වෙනවානේ. දැන් ශේෂය දාගන්න ප්‍රමාණය 500යි කලින් දැන් 700ක් ආව. දැන් ප්‍රමාණය 500 700 එකතු කළාම 1200යි. එකක මිල දාන්නේ මං කිව්වේ ආරම්භක තොගය සඳහා පමණයි කියලා. ඊට පස්සේ එකක මිල තීරුව වැදගත් වෙන්නේ නැහැ. අපිට ශේෂය තීරුවේදී වටිනාකමකදී 20000යි මෙතන 29400 එකතු කියලා ඉන්නේ 49400ක්. හරි. ඊළඟට තියෙන ගණතුන මොකද්ද බලන්න? මාර්තු 5 නිකුත් කිරීමක් තියෙන එකක 600ක්. දැන් මේගොල්ලන්ගේ FIFO ක්‍රමයේ යන්නේ. FIFO ක්‍රමයේදී මතක තියාගන්න නිකුත් කිරීම දානකොට බලන්න නිකුත් කරන මිල. දැන් මේ 600ක් අපි දෙනකොට 600 දෙන්නේ කොහමද? ඉස්සලාම ගබඩාවේ තියෙනවා 500ක්. 500ක් අපි දෙනවා 40 ගානේ. නේද? 600න් 500ක් අපි දෙනවා 40 ගානේ. ඉතිරි 100 තමයි 42 ගාන දෙන්නේ. ඒ නිසා මෙතන නිකුත් කිරීම කරන්න වෙන්නේ මිල ගණන් දෙකකට. මුලින්ම ආරම්භක තොගය 500 දෙන්න එපා. ගබඩාවේ තොගය මොන තොගය දුන්නත් මිල කරන්නේ ආරම්භක තොගය මිලනේ. 40 ගානේ 500කුත් 42 ගානේ 100කුත් තමයි 600 දෙන්නේ නේද? එහෙනම් අපි ලියනවා මෙම MRN අංක 20 නේද? මාර්තු 5 දිනය. ඉතින් මාර්තු 5. නිකුත් කිරීමේදී MRN අංක 20 600ක් නිකුත් කරලා මිල ගණන් දෙකක් නිසා අපි එකපාරට දාන්න බෑ 600 වෙනම දාන්න වෙනවා. මුලින්ම ආරම්භක තොගය 500 දෙනවා. 500ක් අපි දෙනවා කී ගානේද 40 ගානේ. එතන වටිනාකම 210යි. ඊළඟ 100 අපි දෙනවා ඊළඟ මිල කී 42යි. 42 ගානේ 100ක් අපි දෙනවා 4200යි නේ. 600 නිකුත් කළානේ. දැන් බලන්න ඉතිරි ශේෂය දාගන්න. ඉතිරි ශේෂය වෙන්නේ කලින් දවසේ 1200ක් තිබුණා. 600ක් දැන් නිකුත් කරලා තව කීයද ඉතිරි? 600යි. වටිනාකම කීයද? කලින් දවසේ 49400ක් තිබුණා. දැන් නිකුත් කළා 24200ක්. අඩු කළ බලන්න උත්තරේ කීයද කියලා? 49400 ඍණ මේ දෙක එකතු කීයද? 24200යි. 24200. උත්තරය 25200යි. උත්තරය 25200යි. පැහැදිලිද? හොඳයි. ඊළඟට බලන්න ඊළඟ දිනය කවද්ද කියලා? මාර්තු 10. නැවත ගැනුම් තියෙනවා GR අංක 17 යටතේ එකක 1200ක් ලැබිලා තියෙනවා. ගැනුම් නේද? GR අංක 17 යටතේ එකක 1200ක් ලැබිලා තියෙනවා. රුපියල් 64 තමයි මිල. ඒතර එකක 1264 ගණන්නේ GR අංක 17. මාර්තු 10. වාර්තා කරනකොට දැන් මෙතන නිකුත් කිරීම ලියලා තියෙන නිසා මෙතන මෙන්න දින දාන්න පොඩක් යවරන්නේ නැත්තම් වලට මේකේ ලියන්න පුළුවන් ඉන්නේ පැනේද? ලැබීමක් GR අංක 17 ප්‍රමාණය 1200යි
64 ගාන තමයි අරන් තියෙන්නේ. 64 ගාන 1200. දැන් බලමු වටිනාකම කීයද කියලා. එහෙමනම් 64 වැඩි කිරීම 1200. එකක් 64 ගානේ ඒකක 1200ක්. තොර ලැබිලා තියෙනවා 76800ක නේද? ලැබීම වල වටිනාකම 76800යි. දැන් අපි ශේෂය වාර්තා කරමු. ශේෂය එනවා කීයද? 600ක් කලින් ලැබිලා තියෙනවා. දැන් තිබිලා තියෙනවා. දැන් 1200ක් ලැබෙන ඔක්කොම 1800යි ඒකක සංඛ්‍යාව. වටිනාකම 25200යි 76800යි. එකතු කරලා බලමු කීයද කියලා. 25200 ධන 76800 නේද? 25200 ධන 76800. උත්තරේ එනවා 1,02,000ක් නේද? උත්තරේ 1,02,000යි. ඔය තත්ත්වය මාර්තු 10 වෙනිදා තත්ත්වය. ඊළඟ දිනේ බලන්න මාර්තු 15 නැවත නිකුත් කිරීමක් තියෙනවා 800ක්. දැන් බලමු නැවත නිකුත් කිරීම 800 කරන්නේ කවර මිලටද? 800 නිකුත් කරලා අපි අන්තිමට නිකුත් කරලා තියෙන 42 මිලට 42 මිලට 100ක් නිකුත් කරලා තියෙනවා. හැබැයි 42 මිලට අපි අරන් තියෙනවා 700ක් මේ. 42 700ක් අරන් තියෙනවා 100 තාම නිකුත් කරලා තියෙනවා. 42 මිලෙන් තව දෙන්න පුළුවන් කීයද? 600ක්. අපි 800ක් නිලන්නේ 800 600ක් දෙන්න පුළුවන් 42 ගණනේ. ඉතිරි 200 දෙන ඊට පස්සේ මිල. ඊට පස්සේ ගත්ත මිල කීයද? 64යි. ඒකේ 1200ක් ඇවිත් තිබෙනවා. අපිට 200ක් 64 ගණන් දෙන්න පුළුවන් නේ. එහෙනම් අපි නිකුත් කිරීම වල මෙහෙම දාගමු. ඉස්සලාම දාගන්න දිනය මාර්තු 15 MR අංක 21 නේද? දිනේ මාර්තු 15 මාර්තු 15 නේ MR අංක 21 800ක් නිකුත් කරා. ඒක මෙන්න මෙහෙමයි මුලින්ම දෙන්නේ 42 මිලට අන්තිමට දුන්නේ 100ක් නේ. 100ක් ආවනේ 600ක් තියෙනවා. 600ක් අපි දෙනවා 42 ගානේ. ඉතිරි 200 දෙන්න වෙන්නේ ඊට පස්සේ මිල 64 ගානේ. දැන් බලමු මේ වටිනාකම් කීයද කියලා. 42 වැඩි කිරීම 600. 42 වැඩි කිරීම 600. 42 වැඩි කිරීම 600. උත්තරය 25200යි මෙතන. ඊළඟට 64 වැඩි කිරීම 200 නේද? 64 වැඩි කිරීම 200. 64 වැඩි කිරීම 200. උත්තරය 12800යි. හරි නේද? දැන් බලන්න ඉතිරි ශේෂය ගණන් බලන්න මෙහෙමයි. කලින් දවසේ 1800ක් තියෙනවා. දැන් 800ක් නිකුත් කළා නේ මේ MR අංක 21 කරද්දී 800ක් නිකුත් කළානේ. තව තියෙන 10යි ඒකට. ඒකක සංඛ්‍යාව 10යි. 1800න් 800ක් නිකුත් කරන්නේ තව එකක තියෙන 10යි. ශේෂය කීයද? 1,02,000ක් තිබුණා කලින් දවසේ ශේෂය. දැන් නිකුත් කළ මේ මුළු ශේෂය මේකෙන් අඩු කරන්න. 1,02,000 දැන් අඩු කරන්න ඕනේ 25200කුයි 12800කුයි නේද? මෙහෙම කරමු. ඉතිරි ශේෂය බලමු කීයද කියලා එමනම්. මෙදාට ශේෂය 1,02,000 ඍණ මේ ඉලක්කම් දෙක නේ 25200යි 12800යි. 25200 ඍණ 12800. උත්තරේ 64000යි නේද? හරි නේද? ඒ මෙතන අඩු වෙනවනේ 38000ක් කියලා නේද? 38000ක් අඩු 1,02,000න් 38000ක් අඩු වෙනවා. එතකොට 64000ක් වෙනවා ශේෂය නේද? හොඳයි. ඊළඟ දිනේ බලන්න කවද්ද කියලා. මාර්තු 21 නිකුත් කිරීමක් තියෙනවා MR අංක 22 යටතේ නැවත 800ක්. නැවත නිකුත් කිරීමක් තියෙනවා 800ක් මාර්තු 21. මාර්තු 21 මෙතන මේකෙන් දාන්න 21 MR අංක 22 නේද? 800ක් දෙනවා 800ක් නිකුත් කරනවා 800 බලන්න කොහොමද අපි දෙන්නේ? අන්තිමට නිකුත් කළේ 64 ගානනේ. 64 ගාන 200ක් තමයි දීලා තියෙන්නේ. 64 ගාන ලැබිලා තියෙනවා 1200ක්. එනේ 64 ගාන තව 1000ක් තියෙනවනේ. 200 දුන්නේ. දැන් 800ක් නිකුත් කරනවා 800ම දෙන්න පුළුවන් කීය ගානද? 64 ගාන නේද?
නිකුත් කිරීම 800ම දාන්න පුළුවන් එකපාරම 64 ගානේ. 64 වැඩි කිරීම 800. බලන්න වටිනාකම කීයද කියලා නම් 64 වැඩි කිරීම 800. ඒ වටිනාකම 51200යි. දැන් උත්තරය බලන්න ශේෂය 10ක් තිබුණා කලින් 800ක් නිකුත් කළා තව තියෙන 200යි. වටිනාකම 64 10න් අඩු කරන්න 51200. 64 10න් අඩු කරන්න 51200. 64000 ඍණ 51200. උත්තරේ 12800යි. පැහැදිලි නේද? ඔය තමයි මාර්තු 21 ගනුදෙනුව නේද? ඊළඟ ගනුදෙනුව බලන්න කවද්ද තියෙන්නේ කියලා මාර්තු 25 නැවත ගැනුම් තියෙනවා GR9 19ට එකක 1000 රුපියල් 72 ගණනේ. ලැබීම් නේද? මාර්තු 25 GR9 19 1000ක් ලැබිලා තියෙන 72 ගණන් නේද? මාර්තු 25 දිනය 25 න GR9 19 1000ක් ලැබෙනවා 72 එකක මිල නේද? අර නැවත 72 ගණන් තමයි 1000ක් ලැබෙන්නේ. දැන් උතර බලන්න ඒකේ වටිනාකම 10 වැඩි කිරීම 72 කියන්නේ 72000යි නේද? දැන් ශේෂය දාගන්න ඔබ ප්‍රමාණය වෙනවා 200ක් තිබුණා 1000ක් ලැබුණානේ. ඒතර ආපහු නැවත 1200 වෙනවා. 200ට 10ක් එකතු වුණාම 1200යි. වටිනාකම කීයද බලන්න 12800යි 72000 එකතු කරන්න. 0.8යි 2.2යි 4යි 7යි 1යි 8යි 84800 නේද? 72000යි 12800 එකතු කළාම 84800ක් වෙනවා නේද? හොඳයි ඊළඟ දිනේ බලන්න කවද්ද කියලා. ඊළඟ ගණතුරු මාර්තු 30 නිකුත් කිරීමක් තියෙන MR අංක 23 ගාන 800ක්. 800ක් නිකුත් කිරීමක් තියෙන MR අංක 23 නේද? 800ක් නිකුත් කරනවා නේද? දිනේ මාර්තු 30 MR අංක 23 නේ. දිනේ මාර්තු 30 MR අංක 23 800ක් අපි දෙනවා බලන්න කීය මිලද අපි දෙන්නේ? අන්තිම නිකුත් කළ මිල කීයද? 64 ගානේ. 64 ගාන 800ක් නිකුත් කළා තියෙනවා. 64 ගාන ලැබිලා තියෙනවා කීයද? 1200ක්. ඒතර 64 ගාන අපි නිකුත් කළා තියෙනවා 800ක් ඊට කලින් නිකුත් කළා තියෙනවා 200ක්. 64 ගාන ඔක්කොම අපි නිකුත් කළා තියෙනවා 800 200 1000ක් නිකුත් කළා තියෙනවා. මේ 64 මිල දෙපාරක් කැවිත් තියෙනවානේ 1000ක් නිකුත් කරලා තියෙනවා. 64 ගාන 1200ක් ආවා. 1000ක් නිකුත් කළා තියෙනවා. තව එන්නේ 64 ගාන කීයක් තියෙනවද? 200ක්. එනවා අපි නිකුත් කරන 800න් 200ක් දෙන්න පුළුවන් 64 ගාන නේද? 800ක් නිකුත් කරන ඉතිරි 600 දෙන්න වෙන්නේ ඊළඟ මිලට. ඊළඟ මිල කීයද? 72 ගාන 1000ක් ආවා. ඒකෙන් 600ක් අපිට ගන්න පුළුවන් නේ. 600ක් අපි දෙනවා 72 ගාන නේද? එහෙනම් බලන්න නිකුත් කළතෝගේ වටිනාකම ගන්න 64 වැඩි කිරීම 200 64 වැඩි කිරීම 200 මෙතින් 12800 නේ. 12800යි ඊට පස්සේ 72 වැඩි කිරීම 600. 72 වැඩි කිරීම 600. බලන්න කීයද කියලා 72 වැඩි කිරීම 600. එතන උත්තරේ 43200යි. 72 වැඩි කිරීම 600 නේද? 72 වැඩි කිරීම 600. උත්තරේ 43200යි. දැන් බලන්න ශේෂය කීයද කියලා එහෙමනම් කලින් දවසේ ප්‍රමාණය 1200යි දැන් 800ක් අඩු වෙනවා මෙතන උත්තර දැන් ශේෂය වෙන්නේ 400යි. බලමු වටිනාකම කීයද කියලා 84800න් අඩු වෙන්න ඕනි ඔය නිකුත් කළ තොගේ වටිනාකම නේද? ඒතර 84800 ඍණ 12800 43200 අඩු වෙන්න ඕනි. ඍණ වෙනම අඩු කරමු 12800 ආපහු ඍණ 43200 එහෙනම් 28800යි ඉතිරි ශේෂය නේද? ඉතිරි ශේෂය 28800යි.
හොඳයි. ඒ මාර්තු 30 ගනුදෙනුව බලන්න ඊළඟ ගනුදෙනුව මාර්තු 31 ආපසු එවීමක් තියෙනවා RN 1 යටතේ 20ක් මේ MRNක 20 යටතේ නිකුත් කළ ද්‍රව්‍යයක්. දැන් ගබඩාවට ආපසු එවීමක් කියන්නේ ගබඩාව පැත්තෙන් ලැබීමක්. මේක ලැබීම බලන්න කවද්ද මාර්තු 20 නිකුත් කළ ද්‍රව්‍ය. බලන්න එන මාර්තු 20 අපි නිකුත් කරන්නේ කීයේ ගානේද? මාර්තු 20 මාර්තු 15 මාර්තු MRNක 20 යටතේ සමාවෙන්න MRNක 20 යටතේ නිකුත් කළ ද්‍රව්‍ය. MRNක 20 මේ තියෙන්නේ MRNක 20 යටතේ නිකුත් කළ ද්‍රව්‍ය කියන්නේ MRNක 20 යටතේ අපි නිකුත් කළා ඒකක 500ක් 40 බැගින් ඒකක 100ක් 42 බැගින්. ඒතර අපේ MRNක 20 යටතේ නිකුත් කළා කිව්වට එකක් නිකුත් කිරීම මිල ගණන් දෙකක් තිබුණා. එකක් 40 එකක් 42. අපිට කියලා නෑ මේකෙනුත් මොන මිලට නිකුත් කරපද කියලා නෑ. දැන් අපි උපකල්පනය කරලා ගමු උඩ මේක 40 ගාන නිකුත් කරයිවා කියලා. MRNක 20 යටතේ එකක 500ක් දුන්න 40 ගාන 100ක් දුන්න 42 ගණන් මේ ආපසු ඒවල තියෙන 20 අපි උපකල්පනය කරමු මේ දෙකෙන් 40 ගාන නිකුත් කරපුවා කියලා. එහෙනම් ලැබීමක් වශයෙන් වාර්තා කරන්න ඕනි. ඉතින් 31 GRN දෙමෙත දානවා RN 1 කියලා. RN බිඳුව 1 එක විශේෂ ලැබීමක් නේ. සබහන් ලැබීම කියන්නේ ආපසු එවීමක් නේ. ප්‍රමාණය එකක 20යි. එහෙනම් මාර්තු MRN එක 20 යටතේ නිකුත් කරේ අපි මේ 40 ගාන නිකුත් කළා කියලා සලකමු 40 එකක්. 40 වැඩි කිරීම 20 800යි. දැන් ශේෂය වෙන්නේ 400ට 20ක් එකතු වෙනවා 420යි. 800ට දැන් 800ක් තව එකතු වෙනවා. එතකොට 0.0816යි 29600 දැන් ශේෂය. 800ට 800 තව 800ක් එකතු වෙලා තියෙනවා. 29600 ශේෂය. ඔතනින් ගණදුණු අවසානයි. එමනම් මේ විදිහට මාර්තු 31 දා ඉතිරි ශේෂය වෙන්නේ ඒකක වශයෙන් ගත්තොත් 420යි. වටිනාකම වශයෙන් ගත්තොත් 29600. ඔය තමයි ඔය ගණනේ පළවෙනි කොටස. ඒ කියන්නේ ගබඩා ලෙජරේ පිළිවෙල කළා අපි කොහමද 5-4 මිල ක්‍රමය. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමයට කියන්නේ පළමුව ලැබුණු තොගේ මිල පළමුව නිකුත් කරන පදනමයට මිල ක්‍රමයට ඔය ගබඩා ලෙජරේ හදුවා. මෙන්න ඉතිරි තොගේ වටිනාකම ලැබුණු තොගවල වටිනාකම මෙතන තියෙනවා. නිකුත් කළ තොගවල වටිනාකම මෙතන තියෙනවා. පැහැදිලිද? අපි දැන් ඔය ගණන් හදමු අනික් ක්‍රමයට බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ගබඩා ලෙජරේ දෙවෙනි කොටස. හොඳයි අපි මේ ගණන එනම් බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ගබඩා ලෙජරේ හදමු දෙවෙනි කොටස. නැවත ගබඩා ලෙජරයක් රූල් කරගන්නට ඕනි. මේ සඳහා මේ ආකාරයට ගබඩා ලෙජරය බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය නැත්නම් WSC ක්‍රමය කියලා. අර අභ්‍යාසයම තමයි බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය පදනම් කරගෙන ගබඩා ලෙජරේ. එතින්දී තොග නිකුත් කිරීම හැම වෙලාවෙම කරන්නේ බරතබු සාමාන්‍ය පිරිවැයට. බරතබු සාමාන්‍ය පිරිවැය හොයාගන්නේ තොග නිකුත් කරන අවස්ථාවේ ගබඩාවේ පවතින තොග වටිනාකම බෙදන්න ඕනි. ඉදිරියට පවතින තොග ඒකක සංඛ්‍යාවෙන් නේද? හොඳයි. හරි පටන් ගමු එහෙනම්. මුලින්ම ආරම්භක තොගය මාර්තු 1 ආරම්භක තොගය දෙන එකක 500ක් රුපියල් 40 ගානේ ඉස්සලා වගේ වාර්තා කිරීම කරන්නට ඕනේ. ආරම්භක තොගය එකක 500ක් එකක 40 ගානේ ආරම්භක තොගය පමණ එකක මිල දාන්නේ වටිනාකම 20000යි. නේද? හොඳයි. ඊළඟ බලන්න දිනය මාර්තු 2 ගැලුම් ඒකක 700ක් තියෙනවා GR අංක 10 42 ගාන නේද? මාර්තු 2 GR අංකය 10 නේද? 700ක් තියෙනවා. එකක් 42 ගාන නේද? වටිනාකම නැවත ගණන් බලන්න පුළුවන් 700 වැඩි කිරීම 42 නැත්නම් කලින් එකේ තියෙනවා නේද? 700 වැඩි කිරීම 42. 29400 නේද? 29400.
දැන් වටිනාකම බලන්න 500ක් තිබුණ ආරම්භක තොගය දැන් 700ක් ක්‍රමන දැන් 1200යි ඒක සංඛ්‍යාව 20000 29400 කියන 49400යි තොගේ වටිනාකම නේද 49400යි තොගේ වටිනාකම ඊළඟට තියෙන මොකද්ද බලන්න මාර්තු 5 නිකුත් කිරීමක් එම්මාලනක 20 600ක් දැන් ඔබ දන්නවා බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට තොග නිකුත් කරනකොට තොග කොපමණ ප්‍රමාණයක් නිකුත් කරත් එකම මිලට දෙන්නේ. ඒ තමයි බරතබු සාමාන්‍ය පිරිවැය නේද? හරි අපි කියන දාම් මෙහෙම දිනය මාර්තු 5 එම්මාලනක 20 නිකුත් කිරීමක් කරනවා එක කීයක්ද 800ක් නේද? එක 600ක් දෙනවා නේද? එක 600ක් දෙනවා. දැන් එකක මිල කියන්නේ බරතබු සාමාන්‍ය පිරිවැය. අතර අපි බලමු මාර්තු 5 බරතබු සාමාන්‍ය පිරිවැය කීයද කියලා. අපි මෙහෙම පරිවැය වලට බරතබු සාමාන්‍ය පිරිවැය WS එක මාර්තු 5 නේද? තොග වටිනාකම් බෙදීම තොග එක සංඛ්‍යාව නේ මාර්තු 5 තොගේ වටිනාකම් කිරීම තියෙන 49400යි බෙදීම තොග එකක සංඛ්‍යාව මෙතන 1200යි. තොග එකක 1200යි නේ. බලන්න 49400 1200 බෙදන්න 49400 බෙදීම 1200 බලන්න උත්තරේ කීයද කියලා 49400 බෙදීම 1200 ආයි වෙනස් වෙන්න ඕනේ 49400 බෙදීම 1200 උත්තරේ පෙර 41යි 71000ක් වෙනවා නේද? පැහැදිලි නේද? 41යි 71000ක් වෙනවා. පියාල 41යි 71000ක් වෙනවා. තමයි සාමාන්‍ය පිරිවැය. 49400 බෙදුවා එකක 1200. ඒතර ඒකකයේ පිරිවැය වෙනවා රුපියල් 41යි 71000ක්. තොර 41යි 716 වැඩි කරන්න 600න්. ඒක තමයි නිකුත් කළ තොගේ වටිනාකම. 41යි 716 වැඩි කිරීම 600. 41යි 16 වැඩි කිරීම 600. එතකොට නිකුත් කළ තොගේ වටිනාකම වෙනවා කීයක්ද? 24696ක්. 24696. දැන් බලන්න ඉතිරි තොගේ කීයද කියලා ප්‍රමාණය 1200ක් තිබුණා 600ක් නිකුත් කරලා තව කීයක් තියෙනවද එහෙනම් 600ක් තියෙනවා. ඒකේ වටිනාකම වෙන්නේ 49400 ඍණ 24696. 49400 ඍණ 24696. 24696. උත්තරය 24704යි. 24704යි. තොගේ පිරිවැය නේද? දැන් මේ තොගේ සාමාන්‍ය පිරිවැය ගත්තාම මේ ඉලක්කම බෙදීම 600. ඒතර අර ගාන වෙනවා. හරි. ඊළඟ බලන්න ඊළඟ ගණතුනුව කවද්ද තියෙන්නේ? මාර්තු 10. නැවත ගැනුම් තියෙනවා එකක 1264 ගානේ GR අංක 17. 1264 ගාන නේද? දිනේ මාර්තු 10 GR අංක 17 ගැනුම් එකක 1200ක් 64 ගානේ. වටිනාකම් බලන්න 64 වැඩි කිරීම 1200 නේ. 64 වැඩි කිරීම 1200. 64 වැඩි කිරීම 1200. උත්තරේ වෙනවා 76800ක්. 76800ක්. දැන් ඉතිරි ශේෂය බලන්න 600ක් තිබුණා 1200ක් ආවා දැන් 1800යි. තොග ඒකක සංඛ්‍යාව 29704යි 76800 එකතු කරන්න. 76800
වැරදි 76800 ධන 24704 24704 එකතු කළාම උත්තරේ 1,01,504යි. 1,01,504යි. මිදා තොගේ එක සංඛ්‍යාව 1800යි වටිනාකම 1,01,504යි. බලන්න ඊළඟ දිනේ කවද්ද කියලා. මාර්තු 10න් පස්සේ මාර්තු 15 නිකුත් කිරීමක් තියෙනවා එකක 800ක්. නිකුත් කිරීමේ සාමාන්‍ය පිරිය හොයාගන්න ඕනේ නේද? මාර්තු 15 800ක් නිකුත් කරනවා නේද? MRNක 21 යටතේ. දිනේ මාර්තු 15 නිකුත් කිරීමක් MRNක 21 යටතේ ප්‍රමාණය 800යි. දැන් බලන්න මාර්තු 15 හොයාගමු තොගේ සාමාන්‍ය පිරිවැය. 15 තොග වටිනාකම තියෙන 1,01,504ක්. බෙදීම තොග එකක සංඛ්‍යාව 1800යි. 1,01,504 බෙදන්න 1800. ඒතර බලන්න කීයක් වෙනවද කියලා. 1,01,504 බෙදීම 1800. උත්තරය 56,739යි. 56,739. අරතබු සාමාන්‍ය පිරිවැය. මෙතන දාන්න 56,739ක්. නිකුත් කරන තොගේ සාමාන්‍ය පිරිවැය. එහෙනම් නිකුත් කරන තොගේ වටිනාකම වෙන්නේ 56,739 වැඩි කිරීම 800. බලන්න වටිනාකම කීයද කියලා එමනම් 56,739 වැඩි කිරීම 800 නේද? 56,739 වැඩි කිරීම 800. උත්තරය 45,112යි. ඒ තමයි නිකුත් කළ තොගේ වටිනාකම 45,112යි. මෙදාට ඉතිරි තොගේ බලන්න කීයද කියලා. ඒතර 1800න් 800 ගියාම දැන් තියෙනවා 1000ක් ඒකක සංඛ්‍යාව. වටිනාකම එන්නේ 1,01,504න් අඩු කරන්න 45,112. බලන්න 1,01,504 101,504 ඍණ 45,112ක්. උත්තරය 56,392යි. 56,392යි. හරි නේද? හොඳයි. ඊළඟ දිනේ බලන්න කවද්ද කියලා. ඊළඟ දිනේ තියෙන්නේ මාර්තු 21 නේද? MRNක 22 යටතේ නැවත 800ක් නිකුත් කරනවා. 800ක් නිකුත් කරනවා මාර්තු 21. දිනේ මාර්තු 21 MRNක 22 යටතේ 800ක් නැවත නිකුත් කරනවා. දැන් මෙදාට සාමාන්‍ය පිරිවැය නැවත හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද පෙර දිනේ සාමාන්‍ය පිරිවැයමයි එන්නේ. මොකද හේතුව සාමාන්‍ය පිරිවැය වෙනස් වෙන තොග ලැබීමක් වුණාම නිකුත් කිරීමක් වුණාට තොග පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඕනනම් බලන්න පුළුවන් ඔබට 56,392 බෙදලා බලන්න 800න් මේ උත්තරෙමයි එන්නේ. මම බෙදලා පෙන්නනවා ඔයාලට වෙනම. නමුත් උත්තරේ ඒකමයි එන්නේ. 56,392 10න් බෙදන්න ඕනේ. ඉතින් හරියට 56,392 10න් බෙදුවා කිව්ද 56,739 හරිනේ. right. නම් සාමාන්‍ය පිරිවැය වෙන්නේ 56,739ම තමයි. ඒකේ වටිනාකම වෙන්නේ බලමු කීයද කියලා. මේ ගානමනේ 800 56,739 කලින් දවස් නිකුත් කර 800ක් ඒ ගානමයි නේ දැන් නිකුත් කරන්නේ. ඒ කියන්නේ 45,112යි. කලින් දවසේ නිකුත් කළ වටිනාකමයි ප්‍රමාණය දෙකම එකයි. මිලත් එකයි ප්‍රමාණයත් එකයි. ඒ ගානම නේ. ඒ ඉතිරි ශේෂය බලන්න 10න් 800ක් ගියාම දැන් 200ක් ඉතිරි. ඒකේ වටිනාකම ඉන්නේ 56,392කින් අඩු කරන්න 45,112. 56,392 ඍණ
45,112. උත්තරය 11,280යි. පැහැදිලිද? ඔය තමයි මාර්තු 21 තත්ත්වය. බලන්න ඊළඟ ගනුදෙනුව මොකද්ද කියලා. කවද්ද? ඊළඟ ගනුදෙනුව තියෙන්නේ මාර්තු 25. නැවත ගැනුම් තියෙන එකක 1000ක් 72 ගන්න නේද? GR9ක 19. එකක 1000ක් 72 ගන්න මාර්තු 25. දිනේ මාර්තු 25 GR9ක 19 එකක 1000ක් ලැබිලා තියෙනවා 72 ගානේ. කියන වටිනාකම 72000යි. දැන් උතුරු ශේෂකයේ 10 200 1200 තොග ඒකක සංඛ්‍යාව වටිනාකම 11280යි 72000යි එකතු වෙන්න ඕනේ නේද? 11280 ධන 72000 නේද? 11280 ධන 72000. උත්තරය 83280යි. හරිද? හරි. බලන්න ඊළඟ ගනුදෙනුව මාර්තු 25 මාර්තු 30. තොග නිකුත් කිරීමක් තියෙනවා MRN 23 යටතේ ඒකක 800ක්. මාර්තු 30 නේද? ඉතින් මාර්තු 30 MRN 23 යටතේ තොග නිකුත් කිරීමක් තියෙනවා ඒකක 800ක්. දැන් එදාට සාමාන්‍ය පිරිවෙල අලුතෙන් හොයන්න වෙනවා. සාමාන්‍ය පිරිවෙල වෙනස් වෙලා තියෙනවා මොකද ලැබීමක් සිදු වුණා නේද? දැන් බලමු මාර්තු 30 සාමාන්‍ය පිරිවෙල කීයද කියලා. ඒක වෙන්නේ එදාට තොග වටිනාකම කීයද මෙතන කලින් දවසේ? 83280යි තොග ඒකක සංඛ්‍යාව 1200යි. එහෙනම් බෙදලා බලන්න 83280 බෙදීම තොග ඒකක 1200යි. බලමු කීයද වටිනාකම කියලා එන්නේ. 83280 83280 83280 බෙදීම 1200. උත්තරය 69,740යි. එතකොට රුපියල් 69,740ක්. දානවා 69,740යි. 40යි 0.3 නේද? 69,740ක්. ඊළඟ නිකුත් කළ තොගයේ වටිනාකම ගමු කීයද කියලා. නිකුත් කළ තොගයේ වටිනාකම වෙන්නේ 69,740 වැඩි කිරීම 800. නිකුත් කළ තොගයේ වටිනාකම වෙන්නේ 55,520යි. 55,500 තමත කරන්නේ අපි ආයි ගමු එක 69,740 වැඩි කිරීම 800. ඒතර 55,520යි නේ 55,520ක්. දැන් බලන්න ඉතිරි තොගය කීයද කියලා එහෙමනම් 1200න් 800ක් ගියාම 400 ඒකක වටිනාකම වෙන්නේ 83280 83280 ඍණ 55,520 55,520 සමානයි 27,760යි 27,760යි. පැහැදිලිද? හොඳයි. බලන්න ඊළඟ ගනුදෙනුව කවද්ද කියලා. ඊළඟ ගනුදෙනුව අපිට තියෙන්නේ මාර්තු 31. ආපසු එවීමක් තියෙනවා RN 1 යටතේ ඒකක 20ක් MRN 20 යටතේ නිකුත් කළ. MRN 20 යටතේ නිකුත් කළේ කොහොමද? කීය ගානද? MRN 20 යටතේ නිකුත් කළේ 41,716 ගාන. නැවත ගබඩාවට ලැබෙනවා නම් බාර ගන්නෙත් ඒ මිලටමයි නේද? එහෙනම් අපි ලියනවා මෙහෙම දිනේ මාර්තු 31 RN 0.1 RN 1 ප්‍රමාණය 20ක් දැන් බාර ගන්න මේ මිලට MRN 20 යටතේ නිකුත් කරේ 41,716යිනේ 41,716 ගාන 20ක් බලන්න වටිනාකම කීයද කියලා එමනම් 41,716 වැඩි කිරීම 20 නේද 41,716 වැඩි කිරීම 20
උත්තරේ 823 සත 20ක් වෙනවා. අපි 823ක් කියලා ගමු ආසන වශයෙන්. 823යි. සත ගණන් අපි බැහැර කරමු. તો ඉතුරු තුගේ වටිනාකම බලන්න කිව්කද දැන් 420ක් ලැබුණොත් 420ක් තියෙන ඒකක සංඛ්‍යාව වටිනාකම වෙන්නේ 27760 ධන 823 නේද? 27760 27760 ධන 823 28583යි 28583යි හරි නේද? උතරින් පස්සේ වෙන ගණතුරු නැහැ නේද? උතරින් පස්සේ වෙන ගණතුරු නැති නිසා ගබඩා ලෙජරේ උතරින් අවසන් වෙනවා. එන අපිට කියන්න පුළුවන් ඉතිරි තොගය ඒකක 420යි වටිනාකම 28583යි. ඔය බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ගියාම FIFO ක්‍රමයට ගියාම අපි කලින් උත්තර හොයාගත්තා. ඒ ඉතිරි තොග ඒකක සංඛ්‍යාව වෙනස් වෙන්න බෑ. ඉතිරි තොග ඒකක සංඛ්‍යා 420යි. එතින්දී FIFO ක්‍රමයෙන් අවසන් තොගේ වටිනාකම 29600යි. මේකෙදී අවසන් තොගේ වටිනාකම වෙන්නේ 28583යි. පොඩි වෙනසක් තියෙනවා නේද? ක්‍රම දෙකේ වෙනසක් නේ. හරි. ඔය අපි කතා කරේ ළමයි තොග නිකුත් කිරීමේ මිල ක්‍රම දෙක පදනම් කරගෙන ගබඩා ලෙජරේ හදන ආකාරය. අපි 11 වෙනි පාඩමේ දීර්ඝ වශයෙන් කතා කරලා නැවත මතක් කිරීමක් මේ පාඩමට අවශ්‍ය නිසා අපි කළේ. පැහැදිලි නේද? හොඳයි අපි තව අභ්‍යාසයක් කරමු. ප්‍රශ්න අංක 24. මම ගණන කියවනම් අහගන්න. සීමිත ගජමුතු සමාගමේ ගබඩා ලෙජරේ අසම්පූර්ණ ගිණුමක උද්දෘතයන් පහක් දැක්වේ. මෙතන ගබඩා ලෙජරයක් හැබැයි තොරතුරු සම්පූර්ණ නැහැ. අපිට පෙළේ තියෙන ප්‍රශ්නත් අකුණු දාලා හිස්තන් තියෙනවා ගොඩක්. දිනේ ලැබීම් නිකුත් කිරීම ශේෂය ලැබීම් ප්‍රමාණය ඒකක මිල වටිනාකම නිකුත් කිරීම ප්‍රමාණය ඒකක මිල වටිනාකම ශේෂ්‍ය ප්‍රමාණය ඒක වටිනාකම ජූලි 1 ජූලි 10 ජූලි 12 ජූලි 18 ජූලි 22 ජූලි 31 අවශ්‍ය වන්නේ පෙර PVC පෙර පිට ක්‍රමය නැත්නම් FIFO ක්‍රමයට තොග මිල ක්‍රමය යටතේ ගබඩා ලෙජර් කිරීම සාධන මේ තොරතුරු වලින් නිසියාකාරව සම්පූර්ණ ලෙස ගබඩා ලෙජර් කිරීමක් හදන්න කියලා තමයි ඔබෙන් අහලා තියෙන්නේ. හොඳයි අපි ඉස්සෙල්ලාම එහෙනම් ගබඩා ලෙජර් කිරීම රුල් කරගමු. හොඳලම අපි දැන් මේ ගබඩා ලෙජරේ තොරතුරු වාර්තා කරමු. මුල්ම ගණතුරු තියෙනවා ඔබ දකිනවා. ජූලි 1 ආරම්භක ශේෂය තියෙනවා ඒකක 100ක් වටිනාකම 800ක නේද? අපි ඊළඟ ලියනවා මෙහෙම දිනේ ජූලි 1 ආරම්භක තොගය ආරම්භක ශේෂය ප්‍රමාණය 100ක් තියෙනවා වටිනාකම 800ක්. දැන් මේ එකක මිලත් සඳහන් කරගන්න ඕනේ. මොකද මේ තොග නිකුත් කිරීමක් කරනකොට ඒකක මිල දැනගන්න එපා කීයද කියලා බලන්න වටිනාකම කීයදන්නේ. වටිනාකම 800 ඒකක 100ක් නම් ඒක බෙදුවම උත්තර රුපියල් කියලා ආරම්භක තොග 1 රුපියල් 8යි. ආරම්භක තොග 1 රුපියල් 8යි 8 වැඩි කිරීම 100 800යි නේද? හොඳයි. ඊළඟ ගණතුරුව බලන්න ජූලි 10 ලැබීම් තියෙනවා 200ක් එකක් 10 ගාන වටිනාකම 2000 නේ. දිනේ ජූලි 10 ලැබීම් තියෙනවා එකක 200ක් එකක් 10 ගාන වටිනාකම 2000යි. දැන් බලන්න ඉතිරි ශේෂය 100ක් කලින් දවසේ තිබුණා දැන් 200ක් ඔක්කොම 300යි ඒකක සංඛ්‍යාව වටිනාකම කලින් දවසේ 800යි දැන් 2000යි දැන් ඔක්කොම මුළු වටිනාකම 2800යි. හරි නේද? හොඳයි. ඊළඟට තියෙන්නේ ජූලි 12 නැවත ලැබීමක් තියෙනවා එකක 50ක් රුපියල් 12 ගානේ 600ක් නේද? දිනේ ජූලි 12 ලැබීමක් තියෙන්නේ එකක 50ක් නේද? 12 ගාන නේද? ලැබීම එකක 50යි එකක් 12 ගානේ වටිනාකම 600යි. તો දැන් ශේෂය වෙන්න ඕනේ කලින් දවසේ එකක 300ක් තියෙනවා 50ක් එකතු වුණාම 350යි වටිනාකම 2800යි මෙතන 600යි එතකොට 3400යි. පැහැදිලිද? හොඳයි. ඊළඟ දිනේ බලන්න ජූලි 18 200ක් නිකුත් කරනවා. දැන් 200 නිකුත් කරන්න වෙන්නේ මොන මිල ගණන් යටතේද? දැන් මිල ගණන් අපි ළඟ තියෙනවා තුනක් තියෙනවා 8 10 12. මුලින්ම දෙන්නේ 8 නේද? FIFO ක්‍රමයෙන් යන්නේ. 8 ගාන 100ක් දෙන්න පුළුවන්. 200ක් නිකුත් කරනවා කියව නිසා ඉතිරි 100 දෙන්න වෙන්නේ ඊට පස්සේ මිල කීයද 10 ගාන නේද?
එහෙනම් අපි නිකුත් කිරීම වල දාගමු දිනය ජූලි මාසේ 18 ජූලි 18 නිකුත් කිරීම තියෙනවනේ. නිකුත් කිරීම තියෙනවා 200ක්. හැබැයි 200 දෙන්නේ නේ මිල ගණන් දෙකකින් නේද? සම මෙහෙම දාගමු නිකුත් කිරීම මෙම්ම ආරණක දිලා නැහැ. අපි 100ක් දෙමු මුලින්ම ආරම්භක තොගේ 100 දෙමු මුලින්ම 8 ගානේ 800ක්. ඊළඟ 100 දෙනවා ඊට පස්සේ ආපු මිල 10 ගාන 200ක් ආවම ඒක 100ක් දෙන්න පුළුවන්. 10 ගානේ 100ක් එතන 10යි. තොර මුල් නිකුත් කිරීම 1800ක් තියෙනවා නේ නං. ඉතිරි ශේෂය බලන්න ප්‍රමාණය 350න් 200ක් ගියම 150යි. ඒ වගේම අඩු කරන්න ඉතිරි ශේෂය වෙන්න ඕනේ. කලින් දවසේ තියෙනවා 3400ක් නේද? 3400න් අඩු වෙන්න ඕනේ. ඍණ 10800 1800ක්. උත්තරේ 1600යි. ඉතිරි ශේෂය 1600යි. හරිද නේද? හොඳයි. ඊළඟ දිනේ බලන්න ජූලි 22 නැවත ලැබීමක් තියෙනවා එකක 300ක් 15 ගානේ 4500ක නේ. ජූලි 22 ලැබීමක් තියෙනවා එකක 300ක්. ජූලි 22 ලැබීමක් තියෙනවා එකක 300ක් එකක් 15 ගානේ වටිනාකම 4500යි. දැන් ශේෂය වෙන්නේ කීයද බලන්න 150යි 300යි 450යි එකක 1600යි 4500යි 5100යි වටිනාකම. හරිද? හොඳයි. ඊළඟ දිනේ බලන්න ජූලි 31 නිකුත් කිරීමක් තියෙනවා 150ක්. ජූලි 31 නිකුත් කිරීමක් තියෙනවා 150ක්. දිනේ ජූලි 31 150ක් නිකුත් කරනවා බලන්න 150 දෙන්නේ කොහොමද අපි? අන්තිම නිකුත් කරේ කීය ගානද මිල? 10 ගාන 100ක්. 10 ගානේ ඇවිල්ලා තියෙනවා කීයක්ද? 200ක්. එහෙනම් 10 ගාන තව 100ක් තියෙනවා. එහෙනම් අපිට මේ ජූලි 31 වෙනද 100ක් දෙන්න පුළුවන් මේ 10 මිලෙන්. එතන වටිනාකම 10යි. ඉතිරි 50 දෙන්න ඊට පස්සේ මිල. ඊට පස්සේ ආවේ 12 ගානේ 50ක් ආවනේ. ඒ 50ම දෙන්න පුළුවන්. 12 ගානේ 50නේ 600යි. නේද? දැන් අපිට ගන්න පුළුවන් ඉතිරි තොගය ඒකක සංඛ්‍යාව කීයද? 450 150ක් ගියාම 450 තුන 150 නිකුත් කරන තව තියෙනවා 300ක්. ඒකක. 5100න් අඩු කරන්න 1600. මත 1600ක් අපි නිකුත් කළානේ. ඒතර 5100න් 1600ක් අඩු කළාම කීයද? 5100 ඍණ ගම හරියට ගණනය කළා 5100න් අඩු වෙන්න ඕනි 1600ක් නේ 1600 උත්තරය 3500 නේද? පැහැදිලි නේද? 3500. එහෙනම් වෙන ගණතුරු තියනවද බලන්න. මේ ගණන වෙන ගණතුරු නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙහෙම අවුරුදු අවසානයේ මාසයේ අවසානයේ තොගේ ජූලි 31 තොගේ ඒකක සංඛ්‍යාව තියෙනවා 300ක්. ඒ මූල්‍ය වටිනාකම රුපියල් 3500යි. පැහැදිලිද? හොඳයි. අපි ද්‍රව්‍ය නිකුතු පාලනය සම්බන්ධයෙන් තව අභ්‍යාස කතා කරන්න ඕනි. අපි ඉදිරි ඒකකය තුලින් කතා කරමු. ඊට පස්ව අපි මේ ද්‍රව්‍ය පිරිවැය පාලනය යටතේ හුඟක් කාලේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහනවා. අපි බහුවර්ණ ප්‍රශ්න ගණනාවකුත් අපි ඊළඟ ඒකකය තුලින් සාකච්ඡා කිරීම ආරම්භ කරමු.